ආයුබෝවන් මම අද ඔයගලන්ට දිරිලිය YouTube channel එකත් එක්ක ගේන්නේ පාටි ඩ්‍රස් එකක්. බලමු අපි ඒ ඇඳුම මහන්න මොනවද අවශ්‍ය කරන මේ දේව ගණන් හදන්නේ කොහොමද කියලා. නම්බර 1 පපුව වටේ මිම්ම. ඇඟේ ටේප් එක රඳවලා මේ ආකාරයට තදත් බුරුලුත් වෙන්නේ නැතුව යන්න ඇඟේ ගානට අපි මිම්ම මනින්න ඕන. නම්බර 2 ඉන වටය. මේ ආකාරයට ඇඟේ පුංචිම තැන. ඉන කියන්නේ අපි මේ අතේ වැලමිට නැමෙන තැන. මේ වටේ ඇඟේ ගානට මැන ගන්න. ඊපස්සේ නම්බර 3 උකුල වටය. උකුල වටය කියන්නේ මේ ආකාරයට ටේප් එක ඕවර්ලැප් වෙන්න දාලා මෙහෙම මේ බලන්න ඇඟේ මහතම තැනදී ඔය අපේ අතේ ටේප් එක හිර වෙලා තියෙනවා. ඒ මිම්ම තමයි අපි උකුල වටේ කියලා මනින්නේ. ඊළඟට නම්බර 4 උරහිස. මේ ආකාරයට උරහිස මැන්න මේ බලන්න 13මාරක් ආවා. ඊළඟට නම්බර 5 උස. උසවල් කීපයක් තියෙනවා. අපි උස මනින්නේ මේ කම් පෙත්ත දිගේ බෙල්ලේ මුල ඉඳලා. දැන් මගෙන් බලන්න. කම් පෙත්ත දිගේ බෙල්ලේ මුල. මෙතෙන්ට තමයි අපි high point shoulder එක කියන්නේ. උරහිසේ උසම තැන. මෙතන ඉඳලා තමයි අපි හැම උසක්ම මනින්නේ. එතකොට අපි එහෙම මැන්නහම මේ බලන්න පපුව මැදට උස nipple point එක නැත්නම් තන කුඩුව කියනවා අපි. එතෙන්ට මැන්නහම 9ක් ආවා. ආයේ ඉනට උස 13මාරයි. මං කිව්වා ඉන කියන්නේ මේ වැලමිට නැමෙන තැනට උස. ඊට පස්සේ අපි කැමති ගවුමේ උස. මම මේ ගවුම අඟල් 36කට මහනවා. අපිට කැමති දිගකට ගවුම මහන්න පුළුවන්. ඊළඟ කිහිලි කට වටේ. මේක සාරි බ්ලවුස් එකක් නෙමෙයිනේ. ඒ නිසා අපි පොඩි බුරුලකට මනිනවා. මේ විදිහට. ඊළඟ ඩාට් අතර පරතරය. නිපල් විත් එක කියන්නේ අපි මේ බලන්න 6මාරකට මැනුණා. ඊළඟ සම්පූර්ණ කරවටය. මේ වගේ බෙල්ල වටේම ගානට මිම්ම මැන ගන්න ඕන. මොකද මේකේ කර වැදගත්. 14කට මැනුණා. අපි බලමු මේ මැනගත්තු මිමි ටික කොහොමද මේ ඇඳුම මහන්න සුදුසු විදිහට ගණනය කරගන්නේ කියලා. නම්බර 1 පපුව වටේ 33යි කියලා අපිට මැන ගන්න පුළුවන් වුණා. 33 බෙදනවා 4ට. 8යි කාලයි. ආයේ ඉන වටේ 25යි. 25 4ට බෙදපුවාම එකත් 4ට බෙදන්නේ. 6යි කාලයි. අපි මේ 6යි කාලට එකතු කරන්න ඕන ඩාට් එකේ අඟල. එතකොට 7යි කාල වුණා. දැන් මම මේ කිසිම දෙයකට මැහුම් වාසි එකතු කරුවේ නැහැ. ඒ ඇයි කියලා මම බ්ලොක් එක හදද්දි කියලා දෙන්න. උකුල වටේ 37යි. 4ට බෙදපුවාම 9යි කාලයි. ඒකට මුකුත් එකතු වෙන්නේ නැහැ. උරහිස 13මාරයි. 2ට බෙදපුවාම 6යි 3 කාලයි. හරි. ඊට පස්සේ උස. පපුව මැදට උස එහෙමමයි මෙහෙම වාසි එකතු කරන්නේ නැහැ කිව්වනේ. ඉනට උස 13මාරයි. ගවුම උස 36යි. ඊළඟට කිහිලි කට වටය 15යි. 2ට බෙදනවා අපි 7මාරයි. ඊළඟ ඩාට් අතර පරතරය 6මාරක් මැනුණා. ඒක 2ට බෙදුවා 3යි කාලයි. ඕගොල්ලන්ගේ මිනි හදාගන්නෙත් මේ විදිහටයි. මිම්ම විතරයි වෙනස් වෙන්නේ. බෙදන කරන විදිහ ඔක්කොම සමානයි. කරවටේ 13යි කියලා අපිට මැනුණා. අපි කර දිග කියන්නේ ඒ 13 4ට බෙදෙන මිම්ම. 13 4ට බෙදපුවාම 3යි කාලයි. කර පළල කියන්නේ 13 4ට බෙදලා ආපු 3යි කාලේ අඟල් භාගයක් අඩු කරන මිම්ම. එතකොට 2යි 3 කාලයි. මේ විදිහට ගණන් ටික හදාගෙන අපි ඇඳුම කපන්නේ කොහොමද කියලා බලමු. මේක පාටි ඩ්‍රස් එකක් නිසා
අපිට ටේලරින් ක්‍රමයට වගේ එක සැරේම රෙද්ද ඇඳලා කපන්න බෑ. මොකද ඩිසයින් ඇඳුම් එහෙම කරන්න බෑ. බ්ලොක් එකකට යන්නම වෙනවා. ඒ නිසා අපි පොඩි බ්ලොක් එකක් හදා ගන්නවා. එහෙමනම් ඉස්සෙල්ලාම අපි ඉස්සරහ පළුව ෆ්‍රන්ට් එක අඳින්නයි යන්නේ. සෑදූ පපුවට මිම්ම 8යි කාලක් අපිට ආවා. 8යි කාල මිම්ම පළල ගවුම උස ඊට පස්සේ මම උසවල් ටික ලකුණු කරනවා. පපුව මැදට උස අපිට ආවා 9ක්. ඉනට උස ආවා 13මාරක්. මේ බලන්න. ගවුම උස මං කිව්වා 36කට මහමු කියලා. එහෙනම් 36යි. අපි ඒවට හරස් මිමි ලකුණු කරගන්නවා. මේ ආකාරයට. ඊට පස්සේ උරහිස් මිම්ම 6යි 3 කාලයි උරහිස ලකුණු කෙරුවා. අඟල් 1මාරක් පොදු මිම්මක් විදිහට හැම කෙනාටම පහත් කරනවා. ආයේ අපේ කර පළල 2යි 3 කාලයි කර 4ට බෙදලා අඟල් භාගය අඩු කරපු මිම්ම. ඉන් පස්සේ අපි මේ ඇල උරහිස අඳිනවා. හැම තිස්සෙම මේ පැත්තට අපි කර පළල ලකුණු කරනවා නම් මේ පැත්තට කර දිග ලකුණු කරන්නේ. කර පළල 2යි 3 කාලයි නම් කර දිග 3යි කාලයි. ඉන් පස්සේ අපි මෙන්න මෙහෙම හතරස් කොටුවක් අඳිනවා. මේ කොටුවෙන් හැම කෙනාටම අඟලක් විතර මෙහෙම ඇවිල්ලා අපි මේ ආකාරයට කර අඳිනවා. මේවා අඳින්න අපිට රූල් જાති තියෙනවා. අපි ඒවා පස්සේ පාවිච්චි කරන හැටි ඉගෙන ගමු. ඉන් පස්සේ දැන් කර ඇඳලා ඉවරයි. කිහිලි කට බෙදීම 2. කිහිලි කට 15යි 2ට බෙදුවා 7මාරයි. ඒක මෙතන ඉඳලා නෙමෙයි. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා. මේ බලන්න. මේ ආකාරයට අපි එතෙන්ට මෙහෙම හැඩයක් ඇඳගෙන කිහිලි කටක් ඇඳලා. දැන් අපි ගොඩක් දේවල් ඉවරයි. දැන් අපේ ඉන 7යි කාලයිනේ ආවේ. ඉන ලකුණු කෙරුවා. මේ ඔන්න පපුවයි ඉනයි යා කෙරුවා. හැම කෙනාගේම ඉන සිට උකුලට උස අඟල් 8යි. ඒක සම්මත මිම්මක්. ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් කියන්නේ අපි එහෙම මිම්මක්. එතකොට ඉනේ ඉඳලා 8ක් පල්ලෙන් තමයි අපේ උකුල වටේ තියෙන්නේ. උකුල වටේ මැන ගත්තාම අපිට 9යි කාලක් ආවා. මෙන්න ඒ 9යි කාල. ඉන් පස්සේ ඉනයි උකුලයි පුතේ අඳින්නේ මෙන්න මෙහෙම. මෙහෙම ඇඳට මේ දෙකේ මැද හරියෙන් අඟල් කාලක් විතර මේ බලන්න. පොඩි ෂේප් එකකට උකුල ඇඳ. මේ රේඛාවම තමයි පහළට දික් වෙන්නේ. එහෙනම් ඒ 9යි කාල පහළිනුත් තියෙන්න ඕන. හරි. දැන් මේ විදිහට කොට ගවුමක් නිසා මෙහෙම ගත්තට ටයිට් ගවුමක් නම් ටිකක් දිගට මහනවා නම් මේ ලක්ෂයෙන් යට වාටියෙන් අඟල් 1ක් ඇතුළට ලකුණු කරලා මේ බලන්න. මෙහෙම අපිට ගවුම ටයිට් කරන්නත් පුළුවන්. ඔය විදිහට ටයිට් කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට කැමති නම් පොඩි A-line හැඩයකට මෙතනින් අඟලක් එළියට දාලා මෙහෙම හැඩ කරන්නත් පුළුවන්. ඒ වගේ විවිධ විදිහට මේ ගවුම ලස්සන කරගෙන අඳින්න පුළුවන්.
මම මහන ගවුම මෙහෙම කෙලින්ම මහලා පෙන්නනවා. හරි. දැන් අපි අංශය ඇඳගත්තා. මේ පැත්තට තමයි අපි අංශ කියන්නේ. දැන් අපි යන්නේ මේකේ ඩාට් එක අඳින්න. එහෙමනම් පපුව මැදට උසේදී ඩාට් අතර පරතරය 3යි කාලයිනේ ආවේ. ඔන්න 3යි කාල ලකුණු කෙරුවා. අපි ඩාට් එක අඟලක් පළල නිසා දෙපැත්තට භාගේ ලකුණු කෙරුවා. මේක ඉදිරි පළුව නිසා පපුව මැද ඉඳලා එක අඟලක් පල්ලහැට ඇරලා තමයි අපේ ඩාට් එක අඳින්නේ. ඉස්සරහා පළුවේ මේ නිපල් පොයින්ට් එක. මෙතනින් අඟලක් පල්ලහැ කරලා ඉස්සරහා පළුව අඳිනවා. අඟලක් උඩට උස්සලා පිටිපස්සේ පළුව අඳිනවා. ඒක නීතියක්. එහෙමනම් හැම කෙනාම මතක තියාගන්න අපේ ඉනෙන් පහළට ඩාට් එකේ උස අඟල් 6යි. ඒකත් සම්මත වීම. හරි. එහෙමනම් ඉදිරි පළුව මෙච්චරයි. තව පොඩි කතාවක් මම ඕගොල්ලන්ට කියන්න තියෙනවා. ඇඟ කෙට්ටු කෙනෙක් නම්, ඒ කියන්නේ පපුව වටේ 33ට 34ට වඩා අඩු කෙනෙක් නම් මේ අංශය මෙච්චරයි. එහෙම නැතුව 34ට වැඩි කෙනෙක් නම් 34යි 38යි වගේ අතර නම් මෙන්න මේ අංශය ඇඳයින් පස්සේ අඟල් භාගයක් විතර මෙහෙම පොඩ්ඩක් ඉස්සරහා පළුවෙන් විතරක් කපලා දානවා. පපුව වටේ 38ට වැඩි නම් මේ අංශයෙන් අඟල් 3 කාලක් මෙහෙම පොඩ්ඩක් ගෙවිලා යන්න කපලා දානවා. නමුත් මේ ඩමිය සයිස් එක, ඒ කියන්නේ සයිස් 12 කියන්නේ පපුව වටේ 33යි මට මැනුනේ. ඒකට මේ කතා දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. බ්ලොක් එකේ ගානටම ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ පපුව වැඩි නැහැනේ. මේ වැඩේ නොකරුවොත් ගවුම මහපුවාම කිහිලි කට දෙපැත්තෙන් චුට්ටක් බුරුල් වෙනවා ගවුම. ඒකයි වෙන්නේ. හරි. දැන් අපි බලමු පිටිපස්ස පළුව කොහොමද අඳින්නේ කියලා. හරි. පිටිපස්ස පළුවත් ඉදිරි පළුව වගේමයි. බොහොම සරලයි. ඒ මෙතඩ් එකමයි. එහෙමනම් අපි අඟල ඇරියා මැහුම් වාසි. මොනවටද ඒක? ඇයි අපි සිපර් එකක් අල්ලනවානේ? ඇවිදීමේ පහසුව දක්වා අපි යටට තියනවානේ ඕපන් එක, ස්ලිට් එක. ඒකට අපි අඟලක් තිබ්බා. ඒ අඟල දැන් අපිට අයිති නැහැ. එතන ඉඳලා පපුව වටේ 8යි කාලයි. අටයි කාලයි. ගවුම උස 36යි. මේකෙත් ලකුණු කරනවා පපුව මැදට උස 9යි, ඉනට උස 13.5යි, ගවුම උස 36යි.
හරස් සිරි 3ක් ඇඳ ගන්නවා. මේකෙත් ඉදිරි පළුව වගේම කරපල්ල 2යි 3 කාල ලකුණු කරනවා. උරහිස 7යි 6යි 3 කාල ලකුණු කරනවා. අඟල් 1මාර පහත් කරලා අපි ඇල උරහිස අඳිනවා. හැබැයි පිටිපස්සේ කර ගැඹුරු කරන්නේ හැම කෙනාටම අඟල් භාගයයි. මේ බලන්න. මෙහෙම පුංචි කරක් තමයි අපිට කාටත් ඕන වෙන්නේ. ගැඹුර වැඩි කරන්නේ. ආයෙම කිහිලි කට බෙදීම 2 7මාරයි. කිහිලි කටකුත් අඳිනවා. ඉන ආවා අපිට 7යි කාලා. මේ බලන්න ඉන ලකුණු කෙරුවා. මං ඉස්සෙල්ලත් කිව්වනේ ඉන සිට උකුලට උස 8යි. හරස් රේඛාවක් ඇඳලා අපි එතන උකුල වටේ 9යි කාලයි ගණන් හදපුවාම ආවේ ඒක ලකුණු කෙරුවා. ඉන් පස්සේ පපුවයි ඉනයි උකුලයි යා කරලා පොඩ්ඩක් හැඩ කරලා මේ රේඛාව ඒ කියන්නේ 9යි කාලේ යට වාටියේ තියෙන්න ඕන. මම ඕගොල්ලන්ට කිව්වා මේක ඉස්සරහා පළුවේ ටයිට් කරුවා නම් පිටිපස්සෙත් ටයිට් කරනවා. වැඩි කරුවා නම් පිටිපස්සෙත් වැඩි කරනවා. හරි. ඒ ආකාරයට අපි ඇඳගත්තු පිටිපස්ස පළුවේ ඩාට් අතර පරතරය 3යි කාලයි. පපුව මැදේදී ඉනේදී ලකුණු කෙරුවා. මං කිව්වා ඔයගොල්ලන්ට ඉනෙන් පහළට ඩාට් එකේ උස අඟල් 6යි කියලා. එහෙනම් ඩාට් එකේ පළල අඟල් 1යි දෙපැත්තට භාගේ ලකුණු කෙරුවා. මං කිව්වා ඉස්සරහා පළුවේ අඟලක් 5ක් කරනවා. පිටිපස්ස පළුවේ පපුව මැදට උස ඉඳලා අඟල් 1ක් ඉහළට උසවලා එතන ඉඳලා තමයි ඩාට් එක අඳින්නේ. මෙහෙම කෙරුවේ නැත්නම් පිට මේ හරිය පොඩි රැලි ගතියක් එනවා ඇඳුම් වල. මේවා අනිවාර්යයෙන්ම මේ පොඩි ට්‍රික්ස් කරන්නම ඕන. හරි. දැන් අපි මේ විදිහට පිටිපස්ස පළුවයි ඉස්සරහා පළුවයි ඇඳගත්තා. මේ ඇඳගත්තු රූප සටහනේ ඕගොල්ලෝ දැක්ක දැන් මම ඩිසයින් ඇඳුමක් මේ කරන්නේ. අපි මේකෙන් කර මේ විදිහට අඟලක් පොඩි බෑන්ඩ් එකක් වගේ තියෙන නිසා පිටිපස්ස පළුවෙන් අයින් කෙරුවා. එහෙම අයින් කරලා මෙතන ඉඳලා මම මෙතෙන්ට x කියලා දාන්නම්කෝ. x ඉඳලා y දක්වා අඟල් 1මාරක් ලකුණු කරලා මේක අත් නැති ඇඳුමක් නිසා අනිවාර්යයෙන්ම කිහිලි කටෙන් අඟල් භාගයක් හරි අඟලක් හරි පහතට කරන්න. පහතට කරලා ඕගොල්ලන්ට කැමති හැඩයකට මේක ගන්න පුළුවන්. තව හාරලා ගන්නත් පුළුවන්. මේ ටික අපි අයින් කරනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහා පළුවේදී ඉදිරි පළුවේදී අපි මෙතනින් ප්‍රමාණයක් නැහැ. ඉස්සෙල්ලාම අපි මේ යෝක් එක වගේ තියෙන මේක කොලර් එකක් නෙමෙයි නමුත් කොලර් එකක් වගේ පෙන්වන්නට පොඩි යෝක් කොටසක් මේක අයින් කරනවා. මේක අයින් කරලා දැන් අපි පිටිපස්ස පළුවේ එකමාර මැන්නට මේකේ මනින්නේ නැහැ. මේකේ මෙන්න මේ අපි කර ඇඳපු කොටුව තියෙන්නේ. ඒ කොටුවේ ඉඳලා දැන් මේකනේ මේ ලයින් එක. අඟල් භාගෙනේ මම පිටිපස්ස පළුවේ භාගෙ ගත්තා නම් ඉස්සරහා පළුවේත් භාගයයි.
ඒ භාගය ගත්ත තැනට කොහොම අඳිනවා. දැන් මම මේ කොටස ඔක්කොම කපලා ඉවත් කරනවා. මේ බලන්න දැන් මම මෙන්න මේ මෙතනින් තමයි මේ එකක් ඇඳලා කපා ගත්තා මේ. ඔයගලන්ට පැහැදිලි නේද දැන්? මේ විදිහට කපා ගත්තා. ඒ වගේම තමයි මම මේ බලන්න ඉදිරි පළුවේදී මේ කොටස අයින් කරලා මෙහෙම කපා ගත්තා. ඊට පස්සේ දැන් මේ ඇඳුම වහන්න ලේසි. හැබැයි මේ ඇඳුමේ තව පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඕගොල්ලෝ දකින්න ඇති පොඩි ෆ්‍රිල් එකක් තියෙනවා. ඒ ෆ්‍රිල් එක හදාගන්න තමයි දැන් අපි යන්නේ. දැන් අපි මේ බලන්න හරියට නැම්මට හිටින්න තියලා මේක ට්‍රේසින් එකක් ගන්නවා. මේ බලන්න මේ ඉන්න. ඊට පස්සේ අපිට මේ කර ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුළුවන් නේ මෙහෙම. නැත්තම් වීල් කරගන්නත් පුළුවන්. ඉන් පස්සේ මේකේ මෙතන ඉඳලා අඟල් එකක් ඇතුළට ලකුණු කරලා මේ ඉන රේඛාවෙන් අඟල් 1.5ක් උඩට ලකුණු කරලා මේ දෙක යා කරනවා. ඉන් පස්සේ මං හිතන්නේ ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මේ රේඛාව අඳිනවා. ඉනෙන් අඟල් 1.5ක් උඩින් මෙතන ඉඳලා අඟල් 1ක් ඇතුලේ. ඊට පස්සේ මේ කරේ මුල ඉඳලා අඟල් 6ක් විතර අපි මෙහෙම රේඛාවක් ගහමුකෝනේ. ඒ කරම දික් වුණා. මේකේ අඟල් 6ක් ලකුණු කරමු. කැමති ගාණක් ලකුණු කරුවේ 5ක් ලකුණු කරුවේ 6ක් 7ක් ඒ වගේ ගාණක් ලකුණු කරුවා. ඊට පස්සේ මේ ලක්ෂේ යා කරන්න තියෙන්නේ. ඒක මම හිතනවා ටිකක් ඔන්න ඔහොම හැඩයකට ගත්තොත් හොඳයි කියලා. දැන් අපි මෙන්න මේ කෑල්ල කපා ගන්නවා. මේක ඉදිරි පළුව. කරේ කොටස කපන්නේ කරේ කොටස ඇරලා කපන්නේ. මේක ඉදිරි පළුව. මෙතන උරහිසනේ තිබුණේ මම එතෙන්ට උරහිස කියලා ලියනවා. ඒක අපි පැත්තකින් තියලා පිටිපස්ස පළුවේ ඒ වැඩේම අපි කරනවා. මේ බලන්න පිටිපස්ස පළුවේ දැන් මේ මැහුම් වාසියක් තියෙනවා. මැහුම් වාසියත් එක්කම ट्रेस කරගන්නවා. ඉන්නට වෙනකම් විතරයි. එහෙමනම් කොලර් එකේ ඉතුරු ටික කොලර් එක
කොලර් එක හරි ෆේසිම හරි කියන්න පුළුවන් අපිට මේක අයින් කරගත්තා. එතනින් එහාට අපි ඉස්සරහා පළුවේ මෙතන ඉඳලා අඟල් 1මාරක් උඩට ඉස්සුව නිසා ඉනේ ඉඳලා අඟල් 1මාරක් ඉස්සුවා. මෙතනින් අපි අඟල් 1මාරක් විතර ගන්නවා. ඉස්සරහා පළුවේ මම අඟලක් විතර ගත්තේ. මේකේ අඟල් 1මාරක් ගන්නවා. ඉස්සරහත් කැමති නම් 1මාරක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙක යා ඉන් පස්සේ ඒකේ අපි මේ උරහිස දික් කරලා ඉස්සරහා ඉදිරි පළුවේදී ගත්තේ අපි 6 නම් පිටිපස්සේදීත් 6ම තමයි. අරගෙන මේක පොඩි හැඩයකට දෙන්න ආවා. එහෙමනම් මේ ලයින් එක මේව නැහැ. මේ ලයින් එක අපි මේ මං කතුරු පාර අඳින්නේ. මේ ටික කපනවා. මෙතන උරහිස. අපි දැන් මේ පිටිපස්ස පළුව ඇලෙව්වා. මේ උරහිස දැන් මේ කර උරහිස මේ උරහිස මේ කර. එහෙනම් මේ බ්ලොක් එක මේ පැත්ත හැරවිලා තමයි ඔයගලන්ට පේනවා ඇති මෙතන මේකේ උරහිස තියෙන්නේ. මේ කර මේ දෙක මේ බලන්න මෙහෙම ඇලවෙන්න ඕන. එතකොට මේ ඉදිරි කර මේ කෑල්ල පිටිපස්ස කර. දැන් අපි මේක කොටස් කීපයකට වෙන් කරනවා. කොටස් 4කට විතර. නිම්මක් නෑ අපි නිකන් කොටස් 4කට වෙන් කරනවා. මම මේ කෑල්ලට 1 කියලා දානවා 2 3 4. මම මෙහෙම දැම්මේ මේ කරේ ඩිසයින් එකේ රැලි ටිකක් තියෙනවා. මේකම හැවුවාම කරේ ගානටමනේ රැලි ගන්න නම් අපි මේවා කපලා ඈත් කරලා අලවන්න ඕන. අඟල් 2ක් විතර තියලා මේක කපලා 1යි 2යි අතර අඟල් 2ක් විතර තියෙන්න ඕන. ආයෙ 2යි 3යි අතර අඟල් 2ක් විතර තියෙන්න ඕන. ඒ විදිහට. හරි. දැන් අපි මේ බලන්න නම්බර 1
රැලි වලට ඉඩක් තිබ්බා දෙක. කැමති මිම්මක් තිබ්බා. ඒකේ මං අඟල් දෙකක් විතර වගේ තිබ්බා. කියලා දැන් අපි මේක අර හදා ගන්න. එතකොට මේ පිටුපස මේ ඉදිරිපස. එහෙමනම් මේ හැඩය ගත්තා. ගියාට කමක් නැහැ. අපි ලස්සන කරලා අඳිනවා. බලන්න. දැන් මේ කිසිම දෙයක මෙහෙම වාසිය තියලා නැහැ. අපි ගණන් හදද්දි මෙහෙම වාසිය එකතු කරුවේ නැහැනේ. මේ හැම එකක්ම රෙද්ද කපද්දි මම මෙහෙම වාසිය තියලා තමයි කපන්නේ. මේකෙන් රෙදි කොටස් දෙකක් කපා ගන්න ඕන. කොලර් එක නැත්තම් යෝක් එකක් වගේ කියලා මං කිව්වානේ. මේ යෝක් එක හදන්නයි යන්නේ. මේ බලන්න. දැන් අපි මෙතනින් කපනවා. මේක කැපුවා. දැන් මේ ඇවිල්ලා ඉස්සරහා පළුව. මේක ඕගලන්ට පැටලෙන නිසා මෙන්න මෙහෙම කරන්න. දැන් මේ පිටිපස්ස පළුව. මේ යෝක් එකේ මෙතන උරහිස කියලා ලියා ගන්න. මෙතනත් උරහිසනේ. එහෙනම් මහද්ද උරහිසට උරහිස තියෙන්න ඕන නිසා මේක මෙහෙම්ම අරගෙන මේ උරහිසට තිබ්බා. දැන් මෙහෙම ඇලෙව්වා. දැන් මේ කර බලන්න. මේක මෙහෙම ගානට කපා ගන්න. මේක එක රෙදි කෑල්ලකින් කැපෙන්න ඕන. දැන් අපි රෙදි කපන්නයි යන්නේ. මෙන්න අපේ බ්ලොක්ස් ටික. මෙන්න පිටිපස්ස පළුව. මෙන්න ඉස්සරහා පළුව මේ සෙන්ටර් ෆ්‍රන්ට් එක ඉදිරි ඒ කියන්නේ ඉදිරි මැද නැම්මට පිටිපස්ස මෙහම වාසි තියලා තිබ්බේ ඕපන් එකක් තියන්න. එතකොට මේක මැහෙද්දී මෙන්න අපේ ඉදිරි කර මෙන්න පිටිපස්සේ කර. ඒ අතරට මෙහෙම කොටසකුත් මම මහද්දී ඒක බලා ගන්න මොකද්ද කොහොමද මෙහෙන්නේ. මේක පාටි ඩ්‍රෙස් එකක් නිසා අපිට මේකට ටිකක් රිච් ලුක් එකක් තියෙන රෙද්දක් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් ටික්නස් ගොරෝසු ගතියකුත් තියෙන රෙද්දකුත් උනොත් හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් බ්‍රයිඩල් සෙටින් ගන්න පුළුවන්. එතකොට ආයේ වැලන්ටිනා ගන්න පුළුවන් කැමති රෙද්දක් ඒ වගේ ගන්න. ගොඩක් සිල්ක් ගතිය තියෙන රෙදි කඩා හැලන සුළු රෙදි නැතුව. මේ ගවුමට රෙදි ආර 1 කාලක් 1මාරක් වගේ ඇති. අපි ඉස්සෙල්ලම මේ ඔයගලන්ට පේනවා ඇති ඉරට වාටිය. ඉරට වාටිය ඇඳුමක ඇඟේ දික් අතට හිටින්න ඕන ඇඳුම මහපුවාම. ඒ නිසා අපි හොඳ පිට කන පිට බලලා
මේ විදිහට මෙතෙන්ට අපි මැහුම් වාසියක් තියලා තියෙන්නේ. හරි. හැම තිස්සෙම අපි අංශයට මැහුම් වාසේ ටේප් එකෙන් මැනලා අඟලක් තියන්නම ඕන. යට වාටියට අඩුම තරමේ අඟල් 1මාරක්වත් තියන්න ඕන. කිහිලි කට පැත්තට අඟල් භාගයක්, කරට අඟල් භාගයක් සෙන්ටිමීටරයක් විතර තියපුවාම ඇති. අපි දැන් මේකේ ඩාට් එක වීල් කරගන්න ඕන. ඉස්සෙල්ලා අපි කපලා ඉමු. හරි. අපි දැන් ඉස්සරහා පළුව නැම්මට තියලා අර වගේම වටේ ඇඳගමු. ඇඳලා මෙහෙම වාසිය තියමු. ඕගොල්ලන්ට මේක තියලා ඇල්පෙනිත 2-3ක් ගහ ගන්නත් පුළුවන්. එහා මෙහා වෙන රෙද්දක් නෑ. මේක එහා මෙහා වෙන්නේ නැති නිසා කෙලිම අතින් අල්ලලම ඇඳලා. හරි. දැන් මේක ඉවත් කරලා අපි මැහුම් වාස තියාගමු. යටට අඟල් 1මාරයි, අංශයට අඟලයි,
කිහිලි කටට භාගයක් සෙන්ටිමීටරයක් ඒ වගේ තියපුවාම ඇති. කරටත් ඒ විදිහට තියපුවාම ඇති. ඔයගලන්ට ඕවලොක් මැෂින් එකක් තියෙනවා නම් මුළු ඇඳුම කපාගත්තු ගමන්ම මුළු ඇඳුමම ඕවලොක් කරගෙන ඊට පස්සේ මහන්න. දැන් අපි කාබන් කොලයක් යටින් තියලා මේ ඉස්සරහ පළුවේ පිටිපස්සේ පළුවේ ඇඳගත්තු ඩාට්ස් ටික අඳින්නයි යන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ ආකාරයට ඩාට් එක වීල් වෙලා කාබන් එකෙන් ඇඳලා තියෙනවා. අපි පිටිපස්සේ පළුවේ ඕපන් එක තියන්නේ මෙහෙමයි. ඉනේ ඉඳලා සාමාන්‍යයෙන් අඟල් 15ක් 16ක් විතර සාමාන්‍ය උසක කෙනෙකුට ගත්තාම ඇති. ගොඩක් දෙනෙකුට 16 හොඳයි. හැබැයි උසින් වැඩි කෙනෙක් හිටියොත් 17ක්වත් ලකුණු කරන්න. ඉනේ ඉඳලා මං ගත්ත 15ක්. නැත්තම් 16ක්. එතනින් එහාට ඕපන් එක. ඒ කියන්නේ අපි මේ කර මුදුනේ ඉඳලා මේ ලක්ෂ්‍ය දක්වා මහනවා. සිප් එකකුත් එකතු කරලා මහනවා. එතනින් එහාට අපි ඕපන් එකක් තියනවා. මේ ඕපන් එක තිබ්බේ නැත්නම් ඇවිදින්න බැරුව යනවා. අපි මේ ගමම්ම සිපර් එකක් ලකුණු කරගන්න. සිපර් එකක් මහද්දි කවදාවත් මේ කොනටම මහන්නේ නැහැ. කොනෙන් අඟලක් එකමාරක් විතර උඩට හිටින්න. මේ බලන්න. එහෙමනම් මේ කර මුදුනේ ඉඳලා මෙන්න මේ බලන්න. ඒ අඟල ඇරපු තැනට තමයි අපි සිප් එක අල්ලන්නේ. එතන ඉඳලා මේ විවරය දක්වා මේ ටික මහනවා. ඉස්සෙල්ලාම ගත්ත ගමන් මේ ටික මහ ගන්නවා. මහගෙන ඉවර වෙලා මේකට සිප් එක අල්ලනවා. මේක ස්ලිට් එක තියෙනවා. අපි හදාගත්තු කරේ ෆ්‍රිල් එක. ඒකත් ඇඳ ගන්නවා මේ විදිහට. කන පිට පැත්තට අඳින්නේ. මේකටත් මෙහෙම වාස් තියන්න ඕන. ඉදිරිපස මේ පිටුපස මම ඉදිරි පැත්තට මාක් එකක් දාගන්නවා. හරියට පැත්ත බලලයි මහන්න ඕන. අපි මැහුම් වාසි තියලා කපා ගන්නවා.
දැන් අපි මේ අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එක ඉස්සරහා මැද මේ බලන්න මේක මේ විදිහට තියලා මේ මැහුම් වාසියක් නේ අපි තියලා තියෙන්නේ මේ කෑල්ල සිප් එක අල්ලන්න තියපු මේක ඇල්පිනිති ගහගත්තත් කමක් නැහැ මට මෙහෙම ලේසි නිසා මම පින්ස් ගහන්න නැතුව කපනවා මොකද මේ රෙද්ද එහා මෙහා යන්නේ නැති රෙද්දක් වැලන්ටිනා රෙද්දක් දැන් මේකේ මේ සිප් එක අල්ලන්න තිබිච්ච අංගල ඒක මේකේ තිබුණ නිසා ඒක මැහුම් වාසියක් විදිහට යනවා. එහෙනම් අපි කරට මැහුම් වාසි භාගයක් විතර තියා ගන්නවා. යට පැත්තට භාගයක් නැත්නම් සෙන්ටිමීටර එකක්. ඒ වගේ තියාගෙන මේකෙන් රෙදි කොටස් දෙකක් කපන්න. මේකෙන් නමලම තව එකක් කපා ගන්න. එතකොට ලේසි. දිග ඇරලා කපන්න එපා. එතකොට එහෙට මෙහෙට ඇදෙනවා. මේ එක කොටසකට දෙකටම හරි කමක් නැහැ. තුනී පේපර් ස්ටිෆ් කෑල්ලක් තියලා අයන් කරගෙන මේක ගානට කපා ගත්තා නම් මහන්න ලේසි. ආය අපිට ඕන වෙනවා කිහිලි කටට ෆේසිමක්. මේ බලන්න මම පිටිපස්ස පළුව තියලා සාමාන්‍යයෙන් ෆේසිමක් ඇතුල් පැත්තටනේ කැපෙන්නේ. අඟල් 1.5 විතර 3 කාලකට විතර එතකොට මැහිලා ඉවර වෙනවානේ. පිටිපස්ස පළුවේ ෆේසිමට මම මාක් එකක් දාගත්තා. ඒ වගේම ඉදිරි කරටත් මම ෆේසින් කොටස් දෙකක් කපා ගන්නවා.
දැන් අපි කරපටියටත් එක සිප් එක අල්ලන්න නිසා අඟලක් උඩින් තියලා එතන ඉඳලා මේ ලකුණු කරගත්තු තැන තියෙනවානේ අපි එතන ඉඳලා පල්ලහැට මැහුමක් මහගෙන ඉන්නවා. මහද්දි හැමතිස්සෙම දෙසරයක් මහලා තමයි මහන්න පටන් ගන්න. මේක අපි නවත්තනවා. මම ඕගොල්ලන්ට කිව්වේ කලවට උස. එතනින් අපි නවත්තනවා. මේ ලකුණු කරලානේ තියෙන්නේ. එතනින් නවත්තලා සිපර් එක අල්ලන්න මේ ඉන්විසිබල් සිපර් එකක් නිසා මේ පුට් එකෙන් බෑ. ඒ නිසා අපි පුට් එක මාරු කරන්න ඕන. මේ තියෙන්නේ සිප පුට් එකකුත් වෙනම තියෙනවා. ඔයගලන්ට ඊට වඩා ලේසි මේ වන් සයිඩ් පුට් එක. මේ එක පැත්තකින් මහන්න පුළුවන්. ඒක හැමතිස්සෙම සිදුර වම් අත පැත්තට සිදුර තියෙන එක ගන්න. ඒක ලේසි. දකුණු අත පැත්තට සිදුර තියෙන එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි මෙතෙන්ට සිපර් එක අල්ලනවා ගවම මහන අතරතුරේ. දැන් මේ ඩාට්ස් දෙක අපි මහගමු. ඉස්සරහ පළුවේ පිටිපස්සේ පළුවේ ඩාට්ස් මහන්න ඕන. මේ බලන්න අපි ලකුණු කරලානේ තියෙන්නේ. කරේ ෆ්‍රිල් එකේ කර පැත්ත නෙමෙයි යට වාටිය පැත්ත අපි මේ විදිහට මහගන්න. රැලි වැටෙන නිසා දෙසරයකට මහගන්න. මේ එක සැරයක් නමලා මහනවා. මේක නැවත නවලා ආයෙ මහන්න. නැවත මහන්න. නවලා. බලන්න. එතකොට හීනියට මැහෙනවා. දැලි වැටෙන්නෙත් නැහැ. මෙතන රැලි වැටුනොත් හරි කැතයි. මොකද ඉස්සරහටම පේන්නේ මේ කොටසනේ. ෆ්‍රිල් එකනේ. ඊට පස්සේ අපි මැෂින් එකේ දිගම නූල, ඒ කියන්නේ දික් නූල මේ පේනවද? මේකෙන් සාමාන්‍යයෙන් ඇඳුම් මහන්නේ නැහැ. රැලි කරන්න තමයි ඒක කරන්න යන්නේ. ඒක දාලා අපිට මේ කර රැලි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැක්කා ඒ ඇඳුමේ කර රැලි වෙලා තියෙනවා මේ විදිහට. රැලි කරගන්න. අර අපි හිස්තැන් තියලා ඇලෙව්වේ මේ රැලි වලට තමයි. ඉස්සරහයි පිටිපස්සයි කිහිලි කටේ පේසිම මේ ආකාරයට මහලා අනිවාර්යෙන්ම කට් මාක්ස් කීපයක් දාලා
අවුට්ලයින් එකක් මහලා මේක ඇතුළට හරවලා අතේ මහගන්න ඕන. අපි ප්‍රිල් එක මේ ආකාරයට ඉනේ ඉඳලා කර දක්වා මහගන්න. කොලර් එකක් ආකාරයට කපාගත්තු යෝක් එක කරට තියලා අපි මේ විදිහට මහනවා. කපාගත්තු කරේ ෆේසිම මේ විදිහට තියලා ඇතුළට නවලා මහනවා. අපි මේ විදිහට මේ සිපර් එක අල්ලමු. මේක මෙහෙම උඩින් තියලා මහන්නේ නැහැ. සිප පුට් එක දාලා මේ සිපර් එක ඇරලා හරවලා තමයි කන පිට පැත්තට පන්නලා මේ මැහුමෙන් මේ අපි මහන්න පටන් ගත්ත තැනින් අඟල් භාගයක් විතර පල්ලෙහාට මහන්න ඕන. මේ බලන්න. දෙසර මහලා නවත්තන්න. හරස් මැහුම් නැහැ. මේ සිපර් එක මහන්න. ඊට පස්සේ මේ බලන්න වහලා. අපි මෙහෙමනේ තිබ්බේ. දැන් ලස්සනට මැහුණා. උඩින් මැහුම් නැහැ. ඇරලා මහරවල තමයි මෙහෙම. දැන් අපි මෙතෙන්ට මැහැවුවා. මහලා ආයෙම මේක මෙහෙම වෙන්න දෙන්න එපා. එතකොට ඇද වෙනවා. මේක ගානට තියලා හරියට දැන් මෙතනින්ම පටන් ගමු. උඩ ඉඳලා යටට ආවා. දැන් යට ඉඳලා උඩට යනවා. මාසිය දිගේ මම අනිත් පැත්ත හරවලා බලන්නේ ඒකයි.
මේ සිපර් එක මේ බලන්න මෙතනින් මෙහෙම දාලා ටිකක් දාන්න ඕන. ඊළඟට අපිට තියෙන්නේ අංශ දෙක මහලා යට වාටිය මහන්න. මේ ආකාරයට අංශ දෙපැත්ත මහලා අපි මෙහොම වාසියට මහලා යට වාටියක් අඟල් එකමාර නමල මහලා දැන් ඉවර කරන්න. ලොකු එකක් හදලා හදන්න කියලා. දැන් අපි ගවුමක පිටිපස්සේ විවරයක් තියෙනවා නම් මේ ස්ලිට් එක තියෙනවා නම් කොහොමත් ගෑනු අයගේ මේ දකුණු පැත්ත තමයි උඩට එන්නේ. ඒ නිසා දකුණු පැත්ත නමලා මහනවා වම් පැත්ත මේක දිගහැරලා තියෙනවා. මේ විදිහට නමාගෙනම එක සැරේම අපි අඟල් එකමාරක් තියෙනවානේ අඟල් භාගයක් නමලා අඟලක් හිටින්න ඔයගලන්ට එහෙම එක සැරේ මහන්න අමාරු නම් එල්පෙනිත් ටිකක් ගහගෙන හරි මහන්න. හැම තිස්සෙම මේ අංශ මූට්ටුව නැමෙන්න ඕන පිටිපස්සේ බලවට. ඒ නීති ඒ විදිහටම තියෙන්න ඕන. අපි ඇඳුමක ක්වොලිටි එකක් චෙක් කරනවා කියන්නේ ඒවා. ඔයගලන්ට ලස්සනට ගවුමක් මහලා දැන් ඒක එළියට ඇඳගෙන යන්න අමාරුයිනේ මාස එකක් නැතුව. ඒ නිසා අපි ගවුමේ පාටින්ම මාස එකකුත් මහන්න ඉගෙන ගමු. ඉස්සෙල්ලාම අපි කොළ කෑල්ලක් අරගෙන බ්ලොක් එකක් හදාගමු. දික් අතට පහමාරක් ගන්න. මේ බලන්න. පහමාරයි. හරස් අතට 4යි කාලක් ගන්න. 4යි කාලයි පහමාරයි. අපි කොටුවක් ඇඳ ගන්නවා. මේකට අපි ABCD කියලා දාගමුකෝ. ඊට පස්සේ D ලක්ෂයේ ඉඳලා E දක්වා අඟල් 3ක් ලකුණු කරන්න. එතන ඉඳලා පිටතට අඟල් භාගයක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂ දෙක අපි E මෙයාට F කියමුකෝ. F D යා කෙරුවා. ඒ ලක්ෂයේ මෙන්න මෙම පොඩි කවයක් හිටින්න ඊට පස්සේ ඒ ලක්ෂයේ ඉඳලා අඟල් භාගයක් විතර ඇතුළට ලකුණු කරලා ඒ C රේඛාවේ හරි මැදට ගෙවිලා යන්න අඳින්න. ආයේ C ඉඳලා ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා මේ ආකාරයට මේ ටික අහක යනවා. දැන් අපි මේකෙන් රෙදි කොටස් 4ක් කපා ගන්න ඕන. මොකද පහසු මාස් එකක් මේක නහයට දාගෙන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නිසා. අපි මේකට මෙහුම් වාසි තියමු. මේ පැත්ත නමල මහන නිසා ඉලාස්ටික් පටියක් දාන නිසා අඟලක් තියමු. අනිත් හැම තැනකටම අඟල් භාගයක් තිබුණා නම් ඇති අපිට.
භාගයක් හරි 8න් 3ක් හරි අපි මහන ප්‍රමාණය මේ වගේ තියාගෙන මේකෙන් රෙදි කොටස් 4ක් කපා ගමු. එතකොට අපි ඉලාස්ටික් කෑල්ලක් අපි මෙතන මේ අංශයට දානවා. අඟල් 8ක් දිග අඟල් 8න් 3 වගේ පළල ඉලාස්ටික් කොටස් දෙකක් ගන්න. මේ තියෙන්නේ අඟල් 8ක් දිගයි 8න් 3ක් පළලයි. මේක මෙතෙන්ට අපි දාලා මහ ගන්න යන්නේ දැන්. මෙහොම වාසියට මහන්න. රෙදි කොටස් 4ක් කපා ගත්තනේ දෙක දෙක තියලා. පස්සේ කැමති නම් ඔයගොල්ලෝ මේක අයන් කරගන්න පුළුවන් නැත්නම් outline එකක් ගන්න. පස්සේ හොඳ පිට තියලා යට වාටි දෙක පැත්ත හරවගෙන අපි මේක වටේ outline එක.
ඉලාස්ටික් පටිය රිංගවන්න. Plastiknya දාන්න පුළුවන්ද? ඔව්. ඉස්ම ගන්න පුළුවන්. කටුව. මොකද කටුවක් තියෙන්නේ? ඔව්. මට අර මගේ මේ බොක්ස් එකේ මේක තියෙනවා. එකක් මහපුවාම මම ලෑස්ති කරලා තියාගන්න ලස්සන ලේස් එකක් දාලා සාරි ජැකට් එක මම තමයි ලේස් එක දානවා නෑ එකක් දාම අනිත් එක දාන්න කියලා යට අඟල් 8ක් දිග ඉලාස්ටික් කැබලි දෙකක් දෙපැත්තට දාලා මේක ඕවර්ලැප් වෙන්න තියලා තදින් මහගමු. ඊට පස්සේ මේ මැහුම අපි ඇතුළට රිංගවල හංගගමු. ආකාරයට මහපු වෙළඳ පොලේ මේ වගේ පාට පාට ඉලාස්ටික් තියෙනවා ගැලපෙන පාටක් තෝරගෙන මාස්ක් එකට දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලොකු සයිස් ඕන නම් මේක තව ටිකක් බ්ලොක් එක ලොකු කරගෙන හදාගන්න. එතකොට පොඩි කරගන්න ලොකු කරගන්න පුළුවන්.
අර චුට්ට තද වුණා.